Okay, the lesson is number systems, සංඛ්‍යා පද්ධති. එතකොට මේ පාඩම ඉගෙන ගන්නකොට අපි පරිගණක ඉතිහාසය නම් බැලුවොත්, if we look at from the computer history and with the computer evolution, we can identify few different eras in computer history. පරිගණක ඉතිහාසයේ යුග කීපයක් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි මේ pre-mechanical era කියලා කියන්නේ. pre-mechanical era කියලා කියන්නේ පූර්ව යාන්ත්‍රික යුගය. ඒ කාලේ තිබ්බ එක device එකක් තමයි abacus එක. ඒතකොට ඒක උපකරණයක්, උපාංගයක්, යන්ත්‍රයක්ම නෙමෙයි ගණකරාම. ඊළඟට අපි එනවා mechanical era එකට. mechanical era එකට. ඒකෙදි අපිට හම්බ වෙනවා Pascaline වගේ machines. Pascaline වගේ යන්ත්‍ර හම්බ වෙනවා. ඊළඟට අපි එනවා electro mechanical era එකට. electromechanical era එකේදී ඒ කියන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගයට. ඒකෙදී අපිට ASCC වගේ machines හම්බ වෙනවා. ඊට පස්සේ ඒත් calculators වලටම තමයි calculators තමයි computer පැත්තට බරයි. ඊට පස්සේ අපිට electronic computers එන එක හම්බ වෙනවා. ඒවා පටන් ගන්නවා ENIAC වගේ computers, UNIVAC වගේ computers වලින් පටන් ගන්නවා. ඒ නම් ටික history එකට අදාළයි. So in pre-mechanical era, පූර්ව යාන්ත්‍රික යුගය, mechanical era, යාන්ත්‍රික යුගය, then electromechanical era, විද්‍යුත් යාන්ත්‍රික යුගය, then electronic era. කොහොම වුණත් මේ හදපු devices ඔක්කොගෙම මූලික පරමාර්ථය, the basic purpose of these devices perform calculations. Calculations කරන්න තමයි හැදුවේ. එහෙනම් අපි හදලා තියෙන්නේ මොනවද? ඇත්තටම calculators. So we have developed calculators because people want to design a machine in order to perform their calculations very fast. මිනිස්සුන්ට යාළගේ calculation ගණනය කිරීම ටික වේගවත්ව කරගන්න යන්ත්‍රයක් ඕන වුණා. ඉතින් අපි යන්ත්‍රයට තමයි කියන්නේ calculators කියලා. ඒ කියන්නේ ගණක යන්ත්‍ර. දැන් ලතින් භාෂාවේ ඔය එනවා වචනයක් compute කියලා හැදිලා එනවා. ලතින් වලින් ගොඩක් සයන්ස් වලට වචන ඇවිල්ලා තියෙනවානේ. So in Latin language there's a word known as compute. compute කියලා. compute කියන වචනේ තේරුම ගණනය කියන එක. හරිද? ගණනය. එතන මේ ගණනය කරන්න හදපු device එක calculators වලට වඩා දියුණු වුණා දැන් අද වෙනකොට. ඒ නිසා අපි අද වෙනකොට මේ ගණනය කරන්න හදපු device එක computer කියලා හඳුන්වනවා. computer. compute කරන device එක computer. So but the practical situations nowadays we can do lot more things than just calculations. අපිට අද වෙනකොට පරිගණක පාවිච්චි කරලා මේ නිකන් calculators ගණන් හදනට වඩා වැඩිම වැඩ කරන්න පුළුවන්. ඒ වගේ වැඩ ගත්තොත් music, listening to music නේද? graphic designing ඊට පස්සේ image editing, ඒ වගේ ඊට පස්සේ robot machines controlling, airplane controlling systems. ඒ වගේ ගොඩක් දැන් computer එකෙන් ගොඩක් වැඩ කර ගන්නවා. නමුත් අපිට එතන එහෙම calculations වෙනවා කියලා පේන්නේ නැහැ. But the theory behind this is still even today, no matter we are using computer for different tasks, still the computer's basic principles works based on number systems or numbers. අද කොච්චර එකිනෙකට වෙනස් වැඩ කරත් ඔයගොල්ලෝ සින්දු ඇහුවත් මේ පරිගණක වලින් මෙයාලගේ බේසික් ක්‍රමවේදය, මූලිකව මෙයාලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය සංඛ්‍යා මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒකට හේතුව මෙයාලගේ මුතුන් මිත්තු ආදී. ඒ කියන්නේ දැන් මේ පරිගණක වල මේ abacus වල ඉඳන් එන මේ මුතුන් මිත්තු ගත්තොත්, history එක ගත්තොත්, එයාලා calculators හදන්න තමයි හැදුවේ. දැන් මේ calculators හදන්න හදපු device එක calculator එකේ වැඩේට අමතරව තව වැඩ ගොඩක් කරනවා. හැබැයි මේක design කිරීම අර mathematical aspect එකකින් නිසා, design කිරීම mathematical level එකකින් නිසා computer එකේ අභ්‍යන්තරයේ වැඩ කරන්නේ ගණිත ක්‍රමයකින්ම තමයි. ඔයා image එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. image එකක් ගන්න, ඊට පස්සේ වචන ටිකක් type කරන්න. So just edit an image,
just type some text and watch a movie or listen to music or surf internet or web. No matter whatever you do, everything will be converted to numbers. ඕගොල්ලොන්ගේ මේ හැම පරිගණකේ පාවිච්චි කරන හැම දෙයක්ම convert වෙන්න ඕනේ numbers වලට. දැන් මේවා මේ රූප විදියට තියෙන්නේ නැතුව text විදියට තියෙන්නේ නැතුව music ඒ විදියට තියෙන්නේ නැතුව අපිට තේරෙන්නේ නැහැනේ. So for humans we need these things in a format that we can understand. අපිට තේරෙන format එකකින් මේවා display වලින් එහෙම අපිට දෙනවා. But for the machine, computer එක පැත්තෙන් ගත්තොත් everything is just a number. ඇත්තටම මේ numbers උත් පරිගණකයට එහෙමම idea එකක් නැහැ. ඒ කියන්නේ මේක machine එක මිනිස්සු design කරපු machine එකක් නේ. අපි සංඛ්‍යාවලට මේක හරවනවා තමයි. නමුත් ඒ සංඛ්‍යාත් අවසානයේදී වෙන්නේ මොනවද? electronic signals වලට, විදුලි signals වලට, විද්‍යුත් signals වලට හැරවෙන එක. නමුත් මේ විද්‍යුත් signals හැදෙන්නේ මේ සංඛ්‍යා format එකට අනුව. මේ වගේ මේ කියන්නේ සංඛ්‍යා pattern එකට අනුව. So as humans we use different graphical things, images, movies and different things using computers. Everything should be converted to number patterns. Then these number patterns will convert to an electronic signal or some voltage level. ඉතින් ඒක නිසා තමයි ඉලෙක්ට්‍රොනික පරිපථ තියෙන පරිගණකේ ඉලෙක්ට්‍රොනික පරිපථවල විදුලිය විතරයි දුවන්නේ. ඒතර කම්පියුටර් එකට කිසිම අදහසක් නැහැ අපි මේක මූවි එකක් බලනවද සින්දුවක් අහනවද කියන එක. They are just processing some signals. හැබැයි මේ signals based වෙලා තියෙන numbers උඩ. So that's why we learn about number systems when we need to study computer systems. ඒක හින්දා තමයි computer systems ඉගෙන ගන්නකොට number systems කියන lesson එක අපි ඉගෙන ගන්න. ඒතර අපි බලමු මොනවද number systems කියන්නේ කියලා. If you consider a number system, then මේක ගණිතයට සම්බන්ධයි. In mathematically, we use a set of numbers to represent values. එතකොට අපි number systems පාවිච්චි කරන්නේ යම්කිසි අගයන් නිරූපණය සඳහා. ඒතකොට සංඛ්‍යා පද්ධතියක් කියලා කියන්නේ යම් අගයන් නිරූපණය කිරීම සඳහා පාවිච්චි කරන සංඛ්‍යාවල එකතුවක්. A number system is a collection of digits, symbols in order to represent values in numerical format. So there are two different types of number systems known as non-positional number systems and positional number systems. එතකොට සංඛ්‍යා පද්ධති ආකාර දෙකක් තියෙනවා. non-positional ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධති සහ ස්ථානීය සංඛ්‍යා පද්ධති කියලා. හරිද? මම ලියා ගන්න නෝට් එක දෙන්න ඉස්සෙල්ලා මේ ටික පැහැදිලි කරගන්න. ඒතර non-positional number systems කියන්නේ ඔයගොල්ලෝ දැන් අර රෝමන් කාර්යම දන්නවනේ. The Roman number system. So they are using symbols like this for 1 and for 2 and for 3 like this. 4 will be like this, 6 will be like this. දැන් ඔයා බැලුවොත් එහෙම මේකෙන් කියවෙන්නේ 1. මේකෙන් කියවෙන්නේ 1. v කියන්නේ 5. v කියන්නේ 5. එතකොට මේකෙන් හැදෙන්නේ 4. මොකද left side එකේ i ලිව්වොත් මේ දකුණු පැත්තකින් ඒ යාල වැලියු එක අඩු වෙනවනේ. එතකොට 4 හැදෙනවා. මේකේ මෙතන i තියෙන්නේ 1, මෙතන v තියෙන්නේ 1 5. But if you think about the position, මේ number system එකේ positions බැලුවොත් මේකේ v ගේ position එක මේ first place එකේ ඉන්නේ, i ඊට පස්සේ ඉන්නේ. දැන් මේ දෙක මාරු වෙලානේ ඉන්නේ. ඒ මාරු වෙලා හිටියත් කොතන හිටියත් දැන් මෙතන උනත් ගත්තොත් මේකත් එක මේකත් එක මේකත් එක එකේ වතුනක් තියෙනවා. No matter the position, the value remains same in non-positional number systems. ඒ කියන්නේ මේ මොනවාද ඒවට අපි කියන්නේ non-positional කියන්නේ මේ ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධති පාවිච්චි කරන සංකේත ගත්තොත් දැන් මේ වගේ සංකේත තමයි පාවිච්චි කරන්නේ ඒක. ඒ සංකේත ගත්තොත් මොකක් හරි අගයක් ඔයාලා ඉදිරිපත් කරාට පස්සේ when you represent any value using these digits or symbols, no matter the position, the value of that individual symbols remains same. මෙන්න මේගොල්ලොන්ගේ මේ individual value එක ඒ විදිහටම තියෙනවා. මේකත් 5 මේකත් 1 මේකත් 1. හැබැයි මෙතන එක තියෙන වෙන තැනක මේ i තියෙන වෙන තැනක. තැන ප්‍රශ්නයක් නැහැ. value එක same.
So those are known as non-positional number systems. ඒක ඇතුලේ ලොකු තියරියක් නැහැ, සංකේත ටිකක් විතරයි තියෙන්නේ, ක්‍රමවේදයක් තියෙනවා පොඩි. But positional number systems are not like that. There are a lot of positional number systems. Positional number systems නම් ලෝකේ ගොඩක් තියෙනවා. හැබැයි අපිට වැදගත් වෙන positional number systems තියෙන්නේ 4යි. අපිට වැදගත් වෙන positional number systems තියෙන්නේ 4යි. There are 4 different number systems important with computer design. Decimal number system, octal number system, and binary number system. Binary number system and hexadecimal number system. එතකොට දැන් මේවල නම් වෙట్లా තියෙන්නේ ලතින් භාෂාවෙම තමයි. Deci means 10. 10 කියලා කියන්නේ there are 10 different digits in decimal number system. දශමයේ පාදයේ 10 පාදයේ ඉලක්කම් නෙමෙයි, ඒ කියන්නේ සංඛ්‍යාංක 10ක් තියෙනවා. බිංදුව ඉඳන් 9 දක්වා ඒක නිකන් number system එකේ හෝඩිය වගේ හිතාගන්නකො. ඒව 10ක් තියෙනවා. In octal you have 8 different digits. සංඛ්‍යා 8ක් තියෙනවා. In binary you only have 2 different digits, 0 and 1. මෙතන 0 ඉඳන් 7. In hexadecimal you have 16 different digits. Hexadecimal වල different digits 16ක්. එතන ෂඩ්දශමයේ වල 16ක් තියෙනවා. ඒ බිංදුව ඉඳන් 9ට ගිහිල්ලා ඉතුරු ටිකට ඉංග්‍රීසි අකුරු ඇවිල්ලා තියෙනවා. දැන් මේ positional number system සලකලා බැලුවාම එයාලගේ මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා. You know that very well because you know the mathematics. ඔයගොල්ලෝ maths දන්නවනේ. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. So let's consider a sample from decimal number system. Just a decimal number system value. Just think about 389. So in this lesson we just use subscripted 10. මේ පාඩමේදී අපි දශමය නම් 10 කියලා අරගෙන අපි මොකද කරන්නේ මේ subscripted. ඒ කියන්නේ යටි සලකුණක් විදිහට පොඩියට 10 කියලා දානවා. ඒකට හේතුව මම පස්සේ පැහැදිලි කරන්නම්. So just think about decimal 389. So you know there are 3 positions. දැන් ඔයාලා දන්නවා 389 positions තියෙනවා 3ක්. 389 positions 3ක් තියෙනවා. There are 3 different positions in 389. So this position is denoted as 10 into the power 0. This one is known as 10 into the power 1. This one is known as 10 into the power 2. හැම වෙලේම මේ සංඛ්‍යා පද්ධතියට අදාළ පාදය. දැන් decimal සංඛ්‍යා පද්ධතියේ පාදය 10. So base of the decimal number system is known as 10. 10 means there are 10 digits. So based on that base value, there are some positional mechanism to represent the positional values. So we use powers of that base from 0. දකුණු පැත්තේ නම් වම් පැත්තට එහෙම powers පාවිච්චි කරනවා. මේකට අපි කියනවා weighting factor එක කියලා. weighting factor. හරිද? මේ 10.10 1 10 2 කියන්නේ weighting factor. ඒ කියන්නේ බර සාධකය. බර සාධකය හැදෙන්නේ අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදයෙන්. So පාදේ හැදෙන්නේ තියෙන ඉලක්කම් ගානේ, digits ගානේ, සංඛ්‍යාංක ගානේ. So 10 into the power 0, any value into the power 0 is 1. Mathematics වලට අනුව ඕනම දැන් ලක්ෂයේ 10 බිංදුවෙනි බලය වුණත් 1. හරිද? ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1. So this position is known as ones position. දැන් මේ position එකට අපි කියනවා එක ස්ථානය කියලා. 10 into the power 1 is the value itself. So 10's position. 10 into the power 2 is 100 position. 10 දෙවෙනි බලය 10 වරක් 10 100යි 100's position. දැන් මේ 9 කියලා කියන්නේ ඇත්තටම representation එකක් මේ position එකේ. So 9 represent how many from that position. decimal වලට position එකක් represent කරන්න පුළුවන් බිංදුව ඉඳන් 9ට. ඒ කියන්නේ යාට ඕනනම් කියන්න පුළුවන් මේ එක ස්ථානයේ value නැහැ. එතකොට බිංදුව. එක ස්ථානයේ 9ක් තියෙනවා කියන උපරිම level එක 9. So that means this is 1 into 9. So this positional value is 9. So this 8 means there are 8 tens. දැන් මෙතන 8 තේරුම තමයි 10ව 8ක් තියෙනවා කියන එක. එතකොට 10 වරක් 8 80යි. Then see here, so this is the hundreds position. There are 3, that means 3 into 100, 300. So the positional value is 300. 3 into 100 hinda. එතකොට position එක represent කරනවා 3ක්, position එකේ value එක 100.
ඒතර 300යි. ඒ නිසා අපි යාලට කියන 389 කියලා. ඒතකොට මේ ටික ඔක්කොම එකතු වුණාම හැදෙනවා සම්පූර්ණ value එක 389 in base 10. The same logic or mechanism goes with other three positional number systems as well. දැන් binary වැඩ කරන්නේත් මේ rule එකට, octal වැඩ කරන්නේත් මේ rule එකට, hexadecimal වැඩ කරන්නේත් මේ rule එකට. අපි දැනගන්න ඕනේ මේ number system වල කොච්චර සංඛ්‍යා ගානක් තියෙනවද, මොකද්ද base එක කියලා. So we just need to know how many digits and what is the base and the characteristics of those number systems. Then you are okay to solve the problems. Right. අපි ඉස්සෙල්ලා ඕක දැන් note down කරගමු මේ විදිහට. So I will switch the screen to the PDF tute. දැන් මම මේ PDF tute එකේ links දාලා තිබ්බ group එකේ මම හිතන්නේ ගන්න ඇති ඔයගොල්ලෝ. මේ ගන්න බැරි වුණා නම් අරගෙන print කරගන්න. So there is a Sinhala medium version as well as English medium version because I'm doing bilanguage classes. මේ මම classes එකම class එකේ මට English Sinhala දෙකෙන්ම මම explain කරනවා. But if any Sinhala medium student need to clarify it with Sinhala further, just ask me. Sinhala මාධ්‍ය කෙනෙකුට message එකක් දාන්න මට ඒක ආපහු සිංහලෙන් කියලා දෙන්න ඕන නම්. English medium කෙනෙකුටත් එහෙම ඕන නම් අහන්න පුළුවන්. මම දෙකම balance කරලා කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් දෙගොල්ලොන්ටම අපිට ඉංග්‍රීසි සිංහල දෙකම පුළුවන් නේ. එකම දේ ඕගොල්ලෝ paper එකට ලියන විදිහ. ඉතින් මේ කොහොමත් මේක පොඩ්ඩක් English සුත් එක්කත් ඉගෙන ගන්න එක වටිනවා. කොහොම වුණත් ඒ features දෙකම තියෙනවා. මේ ක්ලාස් එක දෙකට කඩන්න බෑනේ. එතකොට පන්ති දෙකක් හැදෙනවා. මේ මට ඉතර වෙලාව නැහැනේ කරන්න. පන්ති වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ දැනට පන්ති 10ක් කරනවා නම් සිංගල් ඉංග්‍රීසි කියලා කැඩුවොත් පන්ති 20ක් වෙනවා. එහෙම පන්ති 20ක් අපිට කරන්න බෑ වෙලාව හින්දා. So අපි එකම පන්තියේ මම මේ දෙකම සාධාරණව ගන්නවා. එතකොට ඔයගොල්ලෝ පුළුවන් තරම් මට කියන්නේ ඉතින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එතකොට මම මේක ඉංග්‍රීසි වලින්ද සිංහල වලින්ද ඒක explain කරන්නම්. So however I am not doing from question 1 to 20 now. දැන් මම මේ question එකේ ඉඳන් විස්තර කරන්නේ නැහැ. ඒතර අපි ඒක තියා ගන්නවා හිමීට. කරන්න පස්සේ කරන්න. question එකේ ඉඳන් විස්තර ඉදිරි කරාම පිටු අංක 4 ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ questions ටික කරන්නේත් නැහැ. MCQ question ටිකක් තියෙනවා edit කරන්නේත් නැහැ. දැනට we need some time and to finish the second lesson in order to finish these questions. හැබැයි මම යන්නේ මෙතෙන්ට number systems වලට. So here it's the number systems සංඛ්‍යා පද්ධති. And also you can find the chart as well. chart එකකුත් දකින්න පුළුවන්. ඒතර number systems කියන එකේ යටතේ ඔයගොල්ලෝ ලියාගෙන මේක print කරලා තියෙනවා නම් ඒක ලියා ගන්න. print කරලා නැත්නම් පස්සේ print out එකක් ගන්න අංක 21 දාලා කොලයක ලියා ගන්න. හරිද? number systems යටතේ ලියා ගන්න. මම මේක type ut කරන්න. A number system is a මේක නිකම් මේ general knowledge එකට හරිද මේ මේවා මෙහෙම අහන්නේ number system එක මොකද්ද කියලා හුවක් කමන්නේ. A number system is a collection of symbols. It's collection of numerical symbols no, collection of just symbols no, they are symbols no? Collection of symbols that used to represent මේ වෙලාව එකක් හදලා කියන්නේ හරිද. A number system is a collection of symbols that used to represent numerical values. ඒක සිංහලෙන් ලියා ගන්න කට්ටිය ලියා ගන්න සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යාත්මක අගයන් නිරූපණය කිරීම සඳහා සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යාත්මක අගයන් නිරූපණය කිරීම සඳහා සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යාත්මක අගයන් නිරූපණය කිරීම සඳහා භාවිත වන සංකේත එකතුවක් ලෙස සැලකිය හැකිය. සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යාත්මක අගයන් නිරූපණය කිරීම සඳහා නැත්නම් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරන සංකේත එකතුවක් ලෙස සැලකිය හැකියි. හරිද? එතකොට ඒක නිකන් පොඩි definition එකක් වගේ. එතකොට සංඛ්‍යා පද්ධති මම ඔයාලට කියවනේ ආකාර දෙකක් තියෙනවා කියලා. So there are two different number systems. එතකොට number systems ආකාර දෙකක් තියෙනවා.
පොඩි නෝට් එකක් අපි හදාගමු. නම්බර් සිස්ටම්ස් ආකාර දෙකක් තියෙනවා. මොනවාද ඒ ආකාර දෙක? එකක් non positional number systems. එතන non positional number systems කියලා කියන්නේ සංඛ්‍යාත්මක නොවන සංඛ්‍යා පද්ධති. sorry සංඛ්‍යාත්මක නෙමෙයි. මොකද්ද මේ? ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධති. හරිද? ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධති. non positional number systems ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධති. එතන positional number systems තියෙනවා ස්ථානීය සංඛ්‍යා පද්ධති. positional number systems තියෙනවා ස්ථානීය සංඛ්‍යා පද්ධති. එතන non positional number systems තියෙනවා ඒ වගේම positional number systems තියෙනවා. දැන් non positional ස්ථානීය නොවන සංඛ්‍යා පද්ධතිය යටතේ ඔයාලට උදාහරණයක් ගන්න පුළුවන් Roman number system. රෝමානු සංඛ්‍යා පද්ධතිය. So the Roman number system is known as a non-positional number system. රෝමානු සංඛ්‍යා පද්ධතිය ස්ථානීය සංඛ්‍යා පද්ධතියක් නෙමෙයි. ස්ථානීය නොවන එකක්. හැබැයි positional number systems ඔයාලා දන්නවා දැන් අපිට හම්බුණා හතරක්. හරිද? ස්ථානීය සංඛ්‍යා පද්ධති හතරක් හම්බුණා. අපි ඒවා ටික ගත්තොත් එහෙම ඔයාලට ඒවා ලියා ගන්න පුළුවන් මේ විදිහට. decimal number system, octal number system, සහ binary number system, සහ hexadecimal number system. ඉතින් ඒ ටික ඇවිල්ලා positional number systems ස්ථානීය අගයන් සහිත සංඛ්‍යා පද්ධති. දැන් මේ සංඛ්‍යා පද්ධතිය දිනවා දශමය, අෂ්ටමය, ද්විමය, ෂඩ්දශමය. දශමය සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, ද්විමය සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. So in first we need to fill this row for the digits. Digits කියන්නේ සංඛ්‍යාංක. එතකොට සංඛ්‍යාංක කියලා මේක ලියා ගන්න. සංඛ්‍යා නෙමෙයි සංඛ්‍යාංක කියන වචනය තමයි හරි. සංඛ්‍යාංක. හරිද? සංඛ්‍යාංක. සංඛ්‍යාංක කියලා කියන්නේ අර මූලික ඉලක්කම් ටික, symbols ටික. දැන් decimal සංඛ්‍යා පද්ධතියේ තියෙන මූලික සංඛ්‍යාංක ටික මොනවද? What are the decimal digits? So you should know about decimal digits. Then decimal digits මොනවද තියෙන්නේ කියලා බලුවොත් එහෙම ඔයාලට පුළුවන් decimal digits ගන්න මෙන්න මේ විදිහට. Starting from 0, then 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 පාදයේ ඕනම ඉලක්කමක් හැදෙන ඕනම සංඛ්‍යාවක් හැදෙන්නේ මේ සංඛ්‍යාංක වලින්, digits වලින්. So these are the symbols or the you can say it as alphabet of this decimal number system. Then in octal number system it works like this: 0, 1, 2, 3, 4, 5, 6 and 7. බිඳුව 1 2 3 4 5 7 තමයි octal number system එකේ digits තියෙන්නේ සංඛ්‍යාංක. In binary number system you only have 0 and 1. Hexadecimal number system එකේ you have 16 0 1 2 3 4 5 6 7 ඊට පස්සේ අපි ගමු 8 9 10 10 තියෙනවා 11 තියෙනවා 12 තියෙනවා 13 තියෙනවා then 14 then 15 from 0 to 15 you have 16 digits. දැන් මේකේ බිංදුව ඉඳන් 15 දක්වා තියෙනවා. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් එනවා මේ hexadecimal number system එකේ 1 කියලා තනි සංඛ්‍යාංකයකුත් තියෙනවා 11 කියලා තනි සංඛ්‍යාංකයකුත් තියෙනවා. 1 බිංදුව කියලා 10 කියලා තනි සංඛ්‍යාංකයක් දෙන්න. දැන් මෙතන ඉලක්කම් දෙකක් තිබ්බට මේවා තනි සංඛ්‍යාංක. හරිද? ඒ හින්දා දැන් මේක 0 නේ. මේක 1 නේ. ඒවා තනි සංඛ්‍යාංක. So individual digits. Even 10 is considered as an individual digit. දැන් මේ 10ක් තනි සංඛ්‍යාවක්.
ඉලක්කම් දෙකක් තියෙනවා තමයි නමුත් තනි සංඛ්‍යාංකයක් an individual digit. So there will be a problem if you write something like this in hexadecimals. So how a person knows whether this is 11 or this is 110 or this is 110? දැන් කොහොමද මිනිස්සෙක් මේක 1 බිඳුවද ඒකත් hexadecimal වල තියෙනවා 1 1. එහෙම නැත්නම් මේක 10 මේක 1ද නැත්නම් මේක 11ද මේක බිඳුවද කියලා හොයාගන්න. They can't do that. So because of that problem we use English letters instead of these digits. 0 එහෙමමයි 1 එහෙමමයි 2 එහෙමමයි 3 එහෙමමයි 4 එහෙම දිනවා 5 එහෙම දිනවා 6 එහෙමම දිනවා 7 එහෙමම දිනවා 8 එහෙමම දිනවා 9 එහෙමම දිනවා 10 වෙනකොට A කියලා දානවා. So A කියන්නේ වෙනම සංකේතයක් නේ. But we are assigning value 10 for A. එතකොට අර ප්‍රශ්නේ එන්නේ B C D E and F. එතකොට A B C D E F කියලා සෙට් එකක් ආවේ අර 10 11 12 13 14 15 වෙනකොට. ඒකත් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් depending on the number of digits we can write down the base for the number system. Base එක 10. පාදේ 8. Foundation එක 8. 2. Foundation එක 16. ඒ කියන්නේ මේ සංඛ්‍යා පද්ධතිය ඕනම ඉලක්කමක් ලියන්න පුළුවන් මේ digit 10. මේ digit 8න් මේ digit 2න් මේ digit 16. maximum value කියන්නේ අතරම මෙතන අපි ලියන්න ඕනේ maximum digit එක. හරිද? උපරිම සංඛ්‍යාංකය කියලා ලියා ගන්න ඕනේ. උපරිම සංඛ්‍යාංකය අවම සංඛ්‍යාංකය. මොකද value එකක් ලියනවා නම් අනන්තය දක්වා ලියන්න පුළුවන්. You can go up to infinity. So max, not the max value, it should be max digit and minimum digit. So these are the digits. So maximum digit is 9. Maximum digit is 7, maximum digit is 1, maximum digit is 15, that means F. Always max digit is base minus 1. හැම වෙලේම ඔයාලට තේරෙන්න ඕනේ maximum digit එක කියන්නේ base එකකින් එකක් අඩු කරාම එන ගාන. base එක 10 එකක් අඩු කරාම max digit එක 9. මේ දිනේ නතර වෙලා තියෙන්නේ 9. So max digit is calculated using base minus 1. Then the minimum for every number system 0 is a common symbol. 0 කියන එක common symbol එකක්, common digit එකක්. දැන් ඇත්තටම මේ බිඳුව 1 2 ඔය 9 කියන ඒවා නිකන් හැඩතල ටිකක් නේ. අපි පොඩි කාලේ ඉඳන් දන්නවා දැන් මෙව්ව ඉලක්කම් කියලා. එහෙම නැතුව ජීවිතේට ඉලක්කම් දන්නේ නැති මිනිස්සුෙකුට මේක නිකන් මොකක් හරි සංකේතයක්, මේක නිකන් මොකක් හරි සංකේතයක්, මේක නිකන් මොකක් හරි සංකේතයක්. දැන් අපි මේ වැලියු දන්න හින්දා තමයි අපිට ඒවයින් ලියලා තියෙන අගයන් තේරෙන්නේ. හරි? අපි ඒව පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා මිනිස්සු විදියට. And the representation. So here there's a thing, and previously on the whiteboard I just mentioned that you should put the base as a subscripted value. මම ඔයාලට කිව්වා base එක subscript කරලා දාන්න ඕනේ කියලා. base එක subscript කරලා දාන්න ඕනේ කියලා කිව්වේ හේතුව තමයි ඔයගොල්ලෝ හොඳට බැලුවොත් digits වල 0 and 1 common for all the number systems. හොඳට digits බැලුවොත් එහෙම 0 සහ 1 කියන digit දෙක හැම එකටම පොදුයි. එතකොට මේ පාඩමේදී කවුරු හරි මෙන්න මේ value එක ලිව්වොත් මේක base 2ද මේක base 10ද මේක base 8ද 16ද, whether it is base 2, base 8, base 16 or base 10, you don't know because base is unknown. That's why you have to put base in this number system. එතකොට decimal number වලින් ඕගොල්ලෝ මොකක් හරි අපි හිතමු 379 හරි මොකක් හරි ලියනවා කියලා 379 base එක 10 කියලා ලියන්න ඕනේ. base 10. එතකොට base 10 කියලා දාන්නේ මෙහෙම අපි subscript කරනවා. ඊට පස්සේ in octal 9 තියෙන විදිහක් නැහැනේ. 8 තියෙන විදිහක් නැහැ. 2 3 4. That's how we pronounce it. 2 3 4 base 8. base 8 ඉලක්කම් ඇතුලේ 8 හෝ 9 තියෙන්න බෑ. In binary number system it is 101010 something like that. එතකොට binary number system වල එක බිංදුව කියලා තමයි අපි ඒක කියවන්නේ. ඒ බ්‍රදර් දැන් මේක 100ක කියලා කියන්න බෑ. 100 ගණන් නැහැනේ binary වල. So 101 0111 base 2 එකේ විතරක් තියෙන්නත් පුළුවන්.
නැත්තම් කලවෙමි තියෙන්න පුළුවන්. In hexadecimal there can be values without English letters. English letters එන්නේ නැති. English letters වලින් පෙන්වන ඉලක්කම් එන්නේ නැති values තියෙන්නත් පුළුවන්. එතකොට 2 3 base 16 එහෙම තියෙන්න පුළුවන්. ඊළඟට මෙයා ගාව තියෙන්න පුළුවන් English letters විතරක් තියෙන ඒවා. A E D base 16. එහෙම values එන්නත් පුළුවන්. ඊළඟට මෙයා ගාව දෙකම කලවම් වෙච්ච ඒවා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 1 A F 16 වගේ එහෙම තියෙන්නත් පුළුවන්. අපි ඒවා ටික ඔක්කොම ඉස්සරහට ස්ටඩි කරමු. දැන් ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඕන. මම හිතන්නේ ඒක ලියාගෙන ඉවර ඇති. Then you need to complete this chart. chart එක ලියා ගන්න. ඒකට වෙලාව පොඩ්ඩක් ඕන නම් මට දෙන්න පුළුවන්. ලියාගෙන ඉවර නම් ඉවරයි කියලා මට මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. Apache the board again on it. Okay, Apache. හරි මම හිතන්නේ ඔයාලට ලියා ගන්න කෙච්චර අමාරුවක් නෑ නේ. sorry. Okay, can we move to the next part? Just if you need time, I can be. Okay, sir, let's move. නැත්තම් වැදගත්ම දැන් මේක තේරුණාද? ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් මෙතන ඉන්නවා grade 9 අය, grade 10 අය. Yes. Yeah. ඊළඟට grade 11 අයත් ඇති සමහර විට පාඩම් මිස් වෙච්ච අය. So however for the grade 9 students නේද අපේ එහේ කල්ලයි grade 9 අයයි grade 10 එකේ අයයි මග ඇරිලා තිබුණ අයයි මේ දැන් මේක ඒගොල්ලන්ට හම්බෙන දැන් grade 9 අයට නම් ඉතින් පොඩ්ඩක් ඉස්සරහට ආයෙවා කරනවා. ඒ කියන්නේ රිවිෂන් හරි කරනවනේ කොහොමද? අනිත් අය පොඩ්ඩක් මහන්සියලා මේක කරගන්න ඕනේ. මේ හරි පොඩි දේවල් ටිකක් තියෙන්නේ හරියට ඉගෙන ගත්තොත් හරිද? මම හිතන්නේ මට ඉස්සරහට යන්න පුළුවන් නේ finish. හොඳයි. So the next question is conversion between number systems. That මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන. අවම සංඛ්‍යාංකය උපරිම සංඛ්‍යාංකය. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය. අරක ලියාගන්න බැරුණා නම් කියන්න මම යනවා ආයි white board එකට. Just imagine a value like 35 in base 10. Then 10 පාදයට 35. මේක ඉන්නේ ඩෙසිමල් වලින් ඉන්නේ ඩෙසි වලින් ඉන්නේ. ඩෙසිමල් නම්බර් එක. තාවා තමයි අපිට පුරුදු සංඛ්‍යා. easy for us. දැන් ඔයාලට තව ප්‍රශ්නයක් එයිනේ. දැන් ඇයි මේ ඔක්ටල් දැන් ඇයි මේ බයිනරි දැන් ඇයි මේ හෙක්සාඩෙසිමල් විතරක් ලෝකේ වෙන සංඛ්‍යා පද්ධති නැද්ද? You can create a number system like with base 3 B0 1 2. It's a base 3 number system. base එක 3 base එක 4 base එක 20 ඕන එකක් හදා ගන්න පුළුවන්. But the problem is we are learning some technology that is considered as a successful technology. දැන් අපි ඉගෙන ගන්න සාර්ථක වෙච්ච ටෙක්නොලොජි එකක්. පරිගණක හදන්න ගිහිල්ලා පරිශන කරලා හරි ගියපු ටික තමයි අපි ඉගෙන ගන්න. එතන මේ විද්‍යාඥයන්ට එකපාරටම මොලේ පහළ වුන්නේ නැහැ. ඒගොල්ලොන්ට මේ ටික තමයි යූස් කරන්න ඕනි කියලා. මේක මේ දශක කීපයක වැඩ වලින් ආපු රිසල්ට් එකක්. දැන් අපි ඉගෙන ගන්නේ ඒගොල්ලෝ අපිට හදලා දීපු සිස්ටම් එක. ඒ නිසා අපි computers වලදී විවිධ හේතු නිසා we have to convert the decimal values to binary.
අපි හේතු ඉගෙන ගන්නවා පස්සේ. We have to convert these values to octal. We have to convert these values to hexadecimal. ඉස්සෙල්ලා මේ mathematics past ටික ඉගෙන ගැනීම කොහරිද? ඊට පස්සේ අපි මේ වගේ සම්බන්ධතාවය හොයාගන්න ඕනේ. ඇයි මේව මෙහෙම කරන්නේ කියලා. So the relationship between these number systems are the මේ number system අතර තියෙන සම්බන්ධතාවය තමයි any decimal number can be converted to binary. Any decimal number can be converted to octal. Any decimal number can be converted to hexadecimal. ඕනම සංඛ්‍යා පද්ධතියක තියෙන value එකක් ආපහු decimal කරන්න පුළුවන්, ආපහු octal කරන්න පුළුවන්, ආපහු hexadecimal කරන්න පුළුවන්. ඒ කියන්නේ decimal binary කරන්න පුළුවන්, binary ආය decimal කරන්න පුළුවන්. decimal octal කරන්න පුළුවන්, octal ආය decimal කරන්න පුළුවන්. decimal hexadecimal කරන්න පුළුවන්, hexadecimal ආය decimal කරන්න පුළුවන්. දැන් බලමු 35 කොහොමද decimal කරන්නේ, මේ binary කරන්නේ කියලා. same theory එක තියෙනවා. So how to convert 35 into binary? You just have to perform this division process. මේ බෙදීම, දීර්ඝ බෙදීම කියන ක්‍රමවේදය ඔයාලට පාවිච්චි කරන්න වෙනවා. එතකොට 35 දෙකෙන් බෙදනකොට අපි බෙදන්නේ මෙහෙමයි. ඔයා ගන්න ඕනේ 35ට තියෙන පූර්ණ සංඛ්‍යා දෙකේ ගාන. So for 35 we have 17 twos. හරි නේද? 20යි 34ක්. දෙවරක් 17 34. So 17 whole twos are there. Then you should put the remaining value like this. So this is 2 into 17 is 34. Remaining value is 1. Next you have to divide 17. Make a binduව හරි එක හරි ඉතුරු වෙනකම් කරන්න ඕනේ බෙදන් යන එක. For 17 you have 8 twos. 14 දෙකේ 8යි. දෙවරක් අර 16යි ඉතුරු 1යි. For 8 you have 4 twos. වාට තියෙනවා දෙකේ 4ක්. එතකොට දෙවරක් 4 8යි ඉතුරු බිඳුවයි. 4ට දෙකේව තියෙනවා 2ක්. There are 2 twos. 2 into 2 is 4. Remaining value is 0. Remaining value එක 0 නම් ඒකක් දාන්න ඕනේ. දැන් දෙකට දෙකේව 1යි. මේකත් දෙකෙන් බෙදන්න එපා. So there are 1 2 4 2. The remaining value is 1. එතකොට ඒක ආයේ මෙහෙට ලියන්න ඕනේ නැහැ. දෙකට දෙකේ එකයි sorry remaining value is 0. 0 ලියන්න ඕනේ වැරදුනා. Remaining value is 0. හරි ආයෙ බලමු 35. How to convert 35 to binary? Just divide it using 2. දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. 35ට දෙකේව 17යි දෙවරක් 17 34යි ඉතුරු 1යි. 17ට දෙවරක් 8යි මේ ලියන පිළිවෙල බලන්න. 17ට දෙවරක් 8යි. දෙවරක් 8 16යි ඉතුරු 1යි. 8ට දෙවරක් 4යි ඉතුරු බිඳුවයි. 4ට දෙවරක් 2යි ඉතුරු බිඳුවයි. 2ට දෙවරක් 1යි ඉතුරු බිඳුවයි. ඊට පස්සේ ඔයාලා මොකද දන්නවද කරන්නේ? You take this number from bottom to top like this. Bottom to top. And then you write the value as 1,0,0,0,11 base 2. 1,0,0,0,11 base 2 කියලා ලියන්න. අනිත් පැත්තට එහෙම ලියන්න බෑ. මේ පැත්තේ ඉඳන් තමයි ලියන්න පටන් ගන්න. ඉතින් අපි නතර කරන තැන තමයි තවදුරටත් බෙදන්න බැරි තැන. So you can't divide 1 anymore and you stop here because it's binary. And then just get back to octal. Then octal වලට එන්නකො. 35. 35 divided by 8. Division by 8. There are 4 8s for the 35. 35 වලට 35ට 8 4ක් තියෙනවනේ. 8 වරක් 4 32යි. ඉතුරු 3යි. නේද? ඉතුරු 3යි. 8 වරක් 4 32යි ඉතුරු 3යි. 35ට ඉතුරු 3යි. ආයේ කරන්න බෑ. You can't divide 4 because it's less than 8. 8ට අඩුයිනේ. ඒක number system එකේ තියෙනවා. So the value is 43 base 8. And then come back to hexadecimal. 35 division by 16. There are 2 16s for the 35. පූර්ණ සංඛ්‍යාත්මක වශයෙන් 16ව දෙකක් තියෙනවා. 16 වරක් 2 32යි ඉතුරු 3යි. So it's 2 3 base 16. The base එක දාන්න ඕනි කියන එක අනිවාර්යෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. නැත්නම් අපිට හොයන්න බෑ මේක මොන number system එකේද කියන කතාව. So you have to mention the base, otherwise we can't recognize the number system because in some number systems they are using same values
same digits. මේ හැම number system එක බිංදුව ඉඳන් 9 දක්වා digits ටික use කරන්නේ. So digits ටික use කරන්නේ. So that's why we have to write it like this. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති. හරිද? හරි simple දෙයක් තියෙනවා. 2 න් බෙදන්නයි 8 න් බෙදන්නයි 16 න් බෙදන්නයි බේනම් 5 වසරට ගිහිල්ලා එන්න වෙනවා. ඒ නිසා 9 10 11 ළමයි ටිකට 2 න් බෙදා ගන්න 8 න් බෙදා ගන්න 16 න් බෙදා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. දැන් මේම කරනවා ළමයි. දැන් මේක හරි ලේසියිනේ. ඕක මතක තියාගත්ත හැකි මට. මේක ගණිත ක්‍රමයක් නේ මතක තියාගන්න යන්න එපා. By practice you should automatically remember the method. මේක කරන්න ඕනේ ගණන් 10ක් 15ක් 20ක් 100ක් හදන්න ඕනේ. නැත්නම් හැමදාම උගන්නද්දි ළමයි දැකලා දිනවා මේක මතක තියාගන්න හරි ලේසියි කියලා මේගොල්ලෝ මේක ඔළුවේ මතක තියාගන්නවා. හදන්නේ ප්‍රැක්ටිස් කරන්නේ මේක කරන්නේ මෙහෙම මේක කරන්නේ මෙහෙම කියලා. කවදාවත් දෙයක් කරන්න දුව පුරුදු වෙන්නේ නැහැ. මේක ඊළඟට වෙන්නේ ඒගොල්ලන්ට පැටලෙනවා ටික දවසකින්. පැටලුණාට පස්සේ ඊළඟට ඉගෙන ගන්න ඒවත් එක්ක ඔක්කොම ඇනෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් පාඩම අමාරුයි කියනවා. පාඩම අමාරු නෑ. ස්ටෙප් එකකින් ස්ටෙප් එකට හරියට කරන්න ඕන. දැන් අපි යමු ආපහු අපේ ටියුට් එකට. ටියුට් එකේ තියෙනවා සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කියලා නිකන් මේ පොඩ්ඩක් මේ ජොලියට වගේ තියෙන්නේ. මේක පොඩ්ඩක් පුරව ගන්න. එතන මොකද්ද පුරව ගන්න තියෙන්නේ? මේ positional number system අතර conversion එක අපිට කරන්න පුළුවන් කීයට එක. decimal, binary, octal, hexadecimal. ඒවල ලියා ගන්න තියෙන ඊතල ටිකක්. You can convert decimal to hexadecimal. You can convert decimal to octal. You can convert decimal to binary. You can reconvert it. You can reconvert it. And also you can reconvert it. And also you can convert hexadecimal to octal. Octal to hexadecimal. හරිද? Hexadecimal to binary and binary to hexadecimal. හරියට ඊතල ඔයගොල්ලෝ ගහන්නේ binary to octal and octal to binary. එතකොට මෙතන තියෙනවා 12ක් conversion. දැන් අපි අර ඉගෙන ගත්තේ බේසික්ම තුන. decimal ඉඳන් octal, decimal ඉඳන් hexadecimal, decimal ඉඳන් binary වගේම මේ number system වල ඉඳන් ආපහු decimal වලට convert කරන්න පුළුවන්. Then also cross conversions are there. මේ වගේ octal to hexadecimal direct convert කරන්න පුළුවන්, hexadecimal to octal යන්න පුළුවන්. hexadecimal to binary කරන්න පුළුවන්, binary to hexadecimal කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට දන්න විදියට මේ අතරමැද අදියර. ඒ කියන්නේ decimal කියන්නේ පොදු තැනක්. අන්නේ පොදු number system එකට ගෙනාවොත් ඕන එකක් එතන ඉඳන් ආයෙ ඕන එකට යන්න පුළුවන්. තේරෙනවද කියපේ? ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ hexadecimal, binary, octal values තියෙනවා කියලා. hexadecimal, binary සහ octal values තියෙනවා ඔයාලට. හරිද? මෙන්න මේගොල්ලෝ ඔයාලා decimal වලට ගෙනාවොත් එතන ඉඳන් ආපහු ඔයාලට මේවා octal, binary, hexadecimal වලට convert කරන්න පුළුවන්. හරි අපි ඒවා හිමීට බලමු දැන්. ඉස්සෙල්ලා නිකන් අදහසක් ගන්න මම කිව්වේ. මෙතෙන් ඉඳන් මෙතෙන්ට convert කරොත් ආයෙ මෙතෙන් ඉඳන් මෙතෙන්ට convert කරන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට hexadecimal එකක් දීලා binary එක ඇහුවොත් hexadecimal එක decimal කරන්න දන්නවා, decimal එක binary කරන්න දන්නවා. So you can make a mechanism. හරි. එහෙම mechanism එකක් හදා ගන්න පුළුවන්. දැන් මම හිතන්නේ ඔයාලට මේ ඊතල 12 ගහ ගන්න ඇතිනේ වෙලාව. හරි. එතකොට අපි බලමු මේ ගණන් ටිකක් හදන්නේ කොහොමද කියලා. දශමයේ ද්විමය කරන්න කියලා තියෙනවා මෙතන. How to convert decimal to binary. So actually you have to put base 10 here. base 10 එක ගැලවිලා ඒක නිසා ඒවා base 10 කියලා හදා ගන්න ඕනේ. සිංගල් මීඩියම් එකේ නම් හරියට තියෙනවනේ. ඔව්. දෙකේම තියෙන එකම ගණන් ටික. හරිද? So the first conversion is converting from decimal to binary. සල basic දේවල් අපි ඉගෙන ගන්න ඉන්න බෑ. දශමයේ සංඛ්‍යාව කොහොමද ද්විමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ? දැන් මම මේ ටික ඔක්කොම හදන්න යන්නේ. ඕගොල්ලෝ මේ page එක හදලා complete කරලා image එකක් ගහලා දැනට තියාගන්න මේ මම grade 9 අයට LMS access එක දීලා මේව අප්ලෝඩ් කරන්න කොහොමද කියලා දෙන්නම්. හරිද?
කිව්වට පස්සේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකන් ඔයගොල්ලෝ මේ වැඩේ කරලා තියාගන්න ඕනේ. නිකන් එකක් අපි කරලා බැලුවොත් එම 27 base 10 27 base 10 කොහොමද අපි බයිනරි කරන්නේ? බෙදුවා දෙකෙන් 27 ට දෙකේ ඒවා තියෙනවා 13 දෙවරක් 13 26යි ඉතුරු 1යි 6 2 into 6 2 into 6 is 12 so remaining 1 6ට දෙවරක් 3යි දෙවරක් 3 6යි ඉතුරු බිංදුවයි 3ට දෙවරක් 1යි ඉතුරු 1යි so you write it from here to here 1 1 0 1 1 එතකොට ඔයාලා ලියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටනේ බෙදලා 1යි 1යි බිංදුවයි 1යි 1යි හරිද එහෙම තමයි 27 එන්නේ ඒ වගේ ඔය ගණන් ටික එච්චර අමාරු නෑ හදලා බලන්න දැන් මෙහෙම 3 වගේ එකක් ආවොත් ඔයාලට තේරෙනවා 3ට 2 1යි ඉතුරු 1යි කියලා අවසානයේට 2 ආවොත් 1යි ඉතුරු බිංදුවයි කියලා හරි ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම හිතන්නේ 16 බෙදලා පෙන්නන්නම් let's see 27 again okay වාහනේ මොකද්ද 1011 ද කියලා නේද ඔයාලට එහෙනම් එකක් මිස් වුණාද දැන් මම බලන්නම් ආයේ 27 let's look at again 27 කොහොමද අපි කරන්නේ පරිස්සමට කරන්න එක තැනක් හරි මිස් වුණොත් ඉවරයි 13යිනේ දෙවරක් මෙතන තමයි 13 ලියන්නේ දෙවරක් 13යි 27ට උපරිම 26යි ඊට වඩා නෑ දෙකේ ඒවා එතකොට ඉතුරු එකයි ඒවා පූර්ණ සංඛ්‍යා විදිහට තමයි ඔක්කොම බැලන්ස් එකෙම ගන්නෙ for 13 you have 6 remaining value is 1 ඒ දෙවරක් 6 12යි 13න් එකක් 6ට දෙවරක් 3යි හරිද 6ට දෙවරක් 3යි ඉතුරු බිංදුවයි පුතේ ඉතුරු බිංදුවයි 6ට දෙවරක් 3යි ඉතුරු බිංදුවයි 3ට දෙවරක් 1යි 3ට දෙවරක් 1යි ඉතුරුත් 1යි එතකොට 1යි බිංදුවයි 1යි එකෙන් ඔයා මෙහෙම ගත්තොත් වැඩේ අල වෙනවා ඊනවා මේ ටික විතරක් සිලෙක්ට් කරොත් මොකද වෙන්නේ ඔයාට එනවා 1011 කියලා so I'm using a position that means it's not the 27 it will be 1 2 4 8 it will be 11 you have to take this position even දැන් සමහර ළමයි මෙහෙම කරනවා හරිද මේකත් දෙකෙන් බෙදලා ඒගොල්ලෝ කරන වැඩේ තමයි මෙතෙන්ට බිංදුවක් දාලා මෙතෙන්ට එක දානවා ඕකේනේ ඒක හරි එහෙනම් එහෙම කරන්න ඕනේ දැන් මම කරන්නේ ආයෙ බෙදන්න ඕනේ නැහැ නේ එක කියලා මෙතෙන් ඉඳන් මෙහෙම ගන්න එක මම කරන්නේ හරිද එතකොට මේ උත්තරේ එනවා but if you want to take it like this you have to further divide it එකට දෙකේව බිංදුවයි ඉතුරු එකයි කියලා හරිද අන්න එහෙම තමයි ගන්න ඕනේ නැත්නම් ඔයාලට පොසිෂන් එකක් මග යනවා හරි අපි බලමු 16 වගේ වැලියු එකක් for 16 you have 8 twos දෙකේව 8ක් තියෙනවනේ so you then remaining value is 0 for 8 there are 4 twos the remaining value is even 0 for 4 there are 2 twos the remaining value is even 0 for 2 it's just 1 neda dekeva ekai so there is only 1 2 for the 2 and the remaining value is 0 this is very important you have to put the remaining value for this one here amara lamai karanne dekin dekata dekeva ekai kiyala nathar karana එතකොට පොසිෂන් එකක් මග ඇරෙනවා පොසිෂන් එකක් මග ඇරිච්ච ගමන් ලොකු පළාතක් ඒ වැලියු එකෙන් නැති වෙලා යනවා මේකේ හැටියට නම් එහෙම කරොත් එහෙම බිංදුවක් අත ඇරෙනවා දැන් මේ 16 කියන එක එතකොට ඔයාට එන්නේ 1000 අනිත් එක හොඳට මේක ඔළුවේ තියා ගන්න ඕනේ මෙහෙම කරන්න පුළුවන් ඩෙසිමල් නම්බර්ස් වලට විතරමයි so only you can convert your numbers to other numbers using this method when the number is in decimal format only decimal format numbers number system numbers can be converted to other number systems using this method හරිද ඒක මතක තියාගන්න හොඳ නෑ මතක තියාගන්නවට වඩා මේක කරන්න ඕනේ මේක මතක තියාගන්න ගියාම තමයි ඔයාලට වැඩේ අල වෙන්නේ එකක් මතක තියාගන්න බෑනේ මේක කරනවා ප්‍රැක්ටිස් so octal නේ අපි 27 ම යන්නම් අන්තිකට
So 8 වලින් බෙදුවා. For 27 there are 3 8s. That means 8 into 3 is 24. දැන් 27ට 8 ඒවා 3යි තියෙන්නේ. ඒතර 27ට 8 වරක් 3ක් තියෙනවා. 8 වරක් 3 24යි. ඉතුරු 3යි. දැන් ළමයි මෙහෙමයි 24 කියන එක කොහෙවත් ලියවෙන්නේ නැහැ. අපේ ඔළුවේ තියෙන එක අපි ඔළුවේ හදාගන්නේ 8 වරක් 3 24යි. 27න් 24ක් ගියාම ඉතුරු 3යි. එතකොට මේ 27 හැදිලා තින්නේ 8 ඒවා 3කුයි 1 ඒවා 3කුයි එකතු වෙලා කියලා තමයි අපි මේ කියන්නේ. 8 වරක් 3 24යි. තව 1 ඒවා 3ක් ඉතුරු. එතකොට 24යි 3යි 27යි. Only decimal can be converted to octal like this. 33 කියන්න බෑ octal වල 30 ගණන් නැහැ. 33 base 8 කියලා තමයි අපි කියන්නේ. Hexadecimal වලදී so you convert it using 16 divided by using 16. 16 for 27 and the remaining value is 11. and then බලන්න මෙතන වාට තනියම කෙලින්ම 11ක් එනවා. හරිද? 24 16 එකයි ඉතුරු 11යි. එතකොට you don't write it like this. 1 1 1 1 16 1 1 1 1 16 කියලා ලියන්න බෑ. 10 සිට 15 F දක්වා ලොකු ඒවා આવොත් ඔයා ලියන්න ඕනේ the English letter. So this will be 1B60. 1B60. මම ඒ වගේ ටිකක් ආයෙ හදලා පෙන්නන්නම්. ඔහොම විනාඩියක් දෙන්න. දැන් හිතන්න මේ value එක sorry 171 base 10. 171 base 10, if you want to convert it to hexadecimal, you divide it by 16. 171 10 පාදයට 16 පාදයට හරවන්න නම් 16න් බෙදන්න ඕන. එකම මෙතඩ් එකනේ යූස් කරන්නේ ඩෙසිමල් අනිත් ඒවා කරන්නේ. 16 ඒවා 10ක් තියෙනවා 171ට. එතකොට 160යි 16 වරක් 10 160යි. ඉතුරු වෙනවා 11. දැන් ඕක 1011 16 කියලා ලියන්න එහෙම නැහැ. තව බෙදන්නත් බෑ. You can't divide it anymore. So this 10 is A, this 11 is B. That's how you get AB16 for 171 base 10. 171 වලට AB16 කියලා එන්නේ. හරිද? ඒතර ඔයාලට මේ පිටුව කරගන්නට පුළුවන්. මේකේ මොනාර ගැටලුවක් තිබේ නම් ආය අහන්න. නැත්නම් මම යනවා අපේ white board එකට ආයි. sorry. දැන් මේ white board එකේ අපි අරගෙන තියෙනවා මෙන්න මේ values ටික. පැත්තකින් ලියාගමු 10 sorry. අපිට ඇවිල්ලා තියෙනවා 100011 base 2 එකකුයි 43 base 8 එකකුයි 23 base 16 කියලා එකකුයි. හරි. ඒතර අපි අනිත් ටික අයින් කරමුකෝ. මේක මට අර ටික තියාගන්න. හරි. So I am removing these conversions. හරි දැන් මම මේ ටික convert කරපු ටික remove කරා. So now we have 100011 in base 2, that means binary. 43 base 8 and 23 base 16. Base එකක් දාන්න. This is 2, this is 8, this is 16. Then we need to convert this 10001 again to decimal. Then make a binary, දීමය, make a octal, අෂ්ටමය, make a hexadecimal, ෂඩ් දශමය. අපි ආපහු decimal වලට යන්න ඕනේ. කොහොමද යන්නේ? බලන්න මේ සංඛ්‍යාව පොඩ්ඩක් ඉඩ ඇතුව ලියා ගන්න මේ විදිහට 100011 කියලා. Then you remember the positional values. The base is 2, the base is 8, the base is 16. So we write the weighting factors like this, positional values like this. 2 1 2 2 2 3 2 4 2 5. එතකොට එයාගේ සංඛ්‍යා පද්ධතියේ පාදය පාවිච්චි කළා ඒ ස්ථාන වලට අදාළ
බලය දාලා positional values ලියනවා බිඳුවෙන් පටන් ගන්න ඕනේ. අපි දන්නවා දෙකේ බිඳුව කියන්නේ 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුව 1යි. දෙකේ එක්වෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි, මේක 8යි, මේක 16යි, මේක 32යි. දැන් වැඩේ තියෙන්නේ 1 කියන්නේ ඒ value එක තියෙනවා. So 1 into 1 you have that value. 2 into 1 you have that value. 4 into 0 you don't have that position. 8 into 0 8 වරක් බිඳුව ඒ position එකකින් නැහැ. 16 වරක් බිඳුව 16 position එකකිනුත් නැහැ. මේ දෙකේ පාදේ සංඛ්‍යා ලේසි. එක්කෝ තියෙනවා එක්කෝ නැහැ. 32 position එක තිබේ. දැන් මේ සංඛ්‍යාව 35 කියන සංඛ්‍යාව decimal එක binary වලින් balance වෙලා තියෙන්නේ 32කුයි 2කුයි 1කුයි set වෙලා. ওই ටික එකතු කරාම ආයෙ එනවාට 35. එහෙම ගත්තොත් ඒක එන්නේ ආයෙ decimal වලට හැරවිලා. So that's how we convert this value to decimal again. එහෙනම් ගන්න බලන්න 43 in base 8. So its bases you should write it using 8 powers of 8. දැන් 4යි 3 base 8 කියන්නේ octal එකක් නේ. ඒතර ඒක 8 බල වලින් ලියන්න ඕනේ weighting factor එක. ඒතර weighting factor එක 8.81 position දෙකයි තියෙන්නේ. ඉතින් මේක 1 8 වෙනි බලය 1 8 1 වෙනි බලය 8. 8 දෙවෙනි බලය තිබුණා නම් 8 දෙවෙනි බලය කියන්නේ 64. දැන් 64ක් නැහැ නේ මෙතන. හරි. එක්වරක් 3. දැන් මේ අනිත් සංඛ්‍යා පද්ධති වල ඉතින් පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. මේක නම් තිබ්බා නැහැනේ. එක්වරක් 3 3යි ඒ පොසිෂන් එක. 8 වරක් 4. 8 වරක් 4 32යි. So 32 plus 3 means 35 base 10. I 35 වලටම convert. And 2 3 base 16. So 2 3 base 16, that this means 0, this means 16 1. 16 into the power 0 is 1, 1 into 3, so just 3. And 16 into 2 is 32. So 32 plus 3 is 35. Base 10. Base 10. ඒ විදිහට තමයි අපි ආපහු convert කරන්නේ. හරිද? ඒතර බලන්න ඔයාලගේ ටියුට් එකේ ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕන ඇක්ටිවිටි එක තමයි මේක. ඒ ඔයාලට දීලා තියෙනවා ටිකක්. මේක ඔයගොල්ලෝ කරන්න. Sorry. අපි අර 27 හදුවානේ ඒකෙන් තමයි 27 ආය හදලා පෙන්නන්න. So this is 2 into the power 0 because it's 2. 2 into the power 1. 2 into the power 2. 2 into the power 3. Sorry, see how that appears. 0, 1, 2, 3, 2 into the power 4. Oh, 2 into the power 4. Hurry. So 2 into the power 0 is 1. 2 into the power 1 is 2. 2 into the power 2 is 4. 2 into the power 3 is 8. 2 into the power 4 is 16. එතකොට දෙකේ බිඳුවෙනි බලය 1යි, දෙකේ එක්වෙනි බලය 2යි, දෙකේ දෙවෙනි බලය 4යි, දෙකේ තුන්වෙනි බලය 8යි, දෙකේ හතරවෙනි බලය 16යි. මේකෙන් 4 කියන පොසිෂන් එකේ වැලියු එක නැහැ. බිඳුවනේ. එතකොට 16 ධන 8 ධන 2 ධන 1 අවසානයේ වඩනවා 16 8 24යි 2යි 26යි 1යි 27 කියලා. 10 පාදයට. හරි. අපිට ඒක 27 10 පාදයට ඔහොම තමයි ආවේ අරම කන්වර්ට් කරන්නේ. ඒකින්ද ඔයාලට මෙහෙම කන්වර්ට් කරලා ආපහු චෙක් කරලා බලන්න පුළුවන්. දැන් ඔක්ටල් ගත්තොත් මෙතන 3 3 තියෙනවානේ. You can see 3 3 here. So 8 into the power 0, 8 into the power 1. This is 1, this is 8. Then 8 into 3 means 24. 1 into 3 means 3. එතකොට මේක 8 වරක් 3 24යි 1 වරක් 3 3යි 27යි එතනත් එන්නේ. ආපහු කන්වර්ට් වෙනවා මෙතෙන් 27යි. Sorry. ඊට පස්සේ හිතන්න මෙන්න මේ 26 කියන එක හදන්න ගත්තොත් මේ තියෙන 16 බිඳුවෙනි බලය හරිද? මේ තියෙන 16 පළවෙනි බලය. ඒතර 16 බිඳුවෙනි බලය 1යි. 16 පළවෙනි බලය 16යි. මෙතන කියන්නේ 1 6ක්. So you have 6 ones. 1 6ක්. මෙතන කියන්නේ 16 2ක්. 2 16s. That means this is 32 plus this is 6. You get 38 base 10.
38 base 16 හරි right දැන් මෙන්න මේ වගේ එකක් ආවොත් බලන්න මේ 1b16 මෙන්න මේකෙදී අපි මෙන්න මේ පොසිෂන් එක ලියා ගන්න ඕනේ වෙනම මෙහෙම ඒක තමයි මේකේ අරමුණ මේක ඇවිල්ලා එකමනේ so this is 16 0 this is 16 1 so this is 1 this is 16 this is into 1 this is into 11 එතකොට මෙතන 11යි මෙතන කීයද 20 මෙතන 16 එතකොට වඩ එනවා එතන 27යි 10 පදෙට කිව්වා දැන් මතකයි අපිට එකක් ආව ඉස්සල්ලා හදාගෙන යද්දී බලන්න AB16 so we have AB16 here there B කියන්නේ 11 තනි පොසිෂන් එකක් 10 කියන්නේ 10 A කියන්නේ 10 තනි පොසිෂන් එකක් so this is 16 into the power 0 this is 16 into the power 1 මේක 16 බිඳුවෙනි වල මේක 16 පළවෙනි බලය එතකොට මේක 16 බිඳුවෙනි බලය වුණාම 1යි 1 වැඩි කිරීම 11යි මේක 16 පළවෙනි බලය වුණාම 16යි 16 වැඩි කිරීම 10යි එතකොට මෙතෙන්ට එනවා 160 මෙතෙන්ට එනවා 11 දෙකම එකතු වුණාම එනවා 171 171 base 10 එතකොට අපි ඒක 171 තමයි එහෙම බෙද්දේ නේ බෙදලා AB16 කියලා ගත්තා දැන් AB16 ආපහු අනිත් පැත්තට කන්වර්ට් කරා එනිසා මේ දෙපැත්තම කරලා ඔයාලට ඔයාලගේ උත්තරයක් කන්ෆර්ම් කරගන්න පුළුවන් දැන් මේක දන්නවා නම් ඔයාලට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් බයිනරි ඔක්ටල් කරන්න කිව්වොත් ඕගොල්ලෝ බයිනරි ඩෙසිමල් කරන්න දැන් දන්නවා හිමීට කරගන්න දෙකේ බල හොයලා ඊට පස්සේ ඩෙසිමල් 8න් බෙදලා ඔක්ටල් කරන්න ඔක්ටල් බයිනරි කරන්න කිව්වොත් ඔක්ටල් හිමීට ඩෙසිමල් කරගන්න ඩෙසිමල් බයිනරි කරගන්න දැනට පාවිච්චි කරන ක්‍රමය බයිනරි ඩෙසිමල් කරන්න ඩෙසිමල් හෙක්සාඩෙසිමල් කරන්න හෙක්සාඩෙසිමල් බයිනරි කරන්න කිව්වොත් කෙලින්ම හෙක්සාඩෙසිමල් ඩෙසිමල් කරන්න ඩෙසිමල් බයිනරි කරන්න ඩිරෙක්ට් මෙතඩ් එකක් තියෙනවා ඒක පස්සේ කියලා දෙන්න දැනට මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඊළඟට ඔක්ටල් ඩෙසිමල් කරන්න ඩෙසිමල් හෙක්සාඩෙසිමල් කරන්න හෙක්සාඩෙසිමල් ඩෙසිමල් කරන්න ඩෙසිමල් ඔක්ටල් කරන්න so now you can do that so you can understand the decimal is a common number system decimal කියලා කියන්නේ පොදු තැනක් හැම එකේම ඉඳන් ඩෙසිමල් එකට එන්න පුළුවන් ඩෙසිමල් එකේ ඉඳන් අනිත් ඒවාට යන්න පුළුවන් ඒ හින්දා මේ කන්වර්ෂන් හයත් ඔයාලට පහසුවෙන්ම ওই ක්‍රම වලින් කරන්න පුළුවන් ඔයාලට මම පොඩි වෙලාවක් දෙන්නම් මෙන්න මේ ක්වෙක්ෂන් ටික කරන්න දැන් මට කරලා උත්තරේ පොඩ්ඩක් කියන්න හරිද විනාඩි 5ක් විතර ඔයාලට දෙන්න විනාඩි 5ක් 8ක් බලන්න ටියුට් එකේ මෙන්න මේ ක්වෙක්ෂන් ටිකට මොකක්ද දෙන උත්තරේ කියලා සිංහල මීඩියම් අයටත් මේක මට දෙකම දාන්න බෑනේ ඩිස්ප්ලේ එකේ හරිද 1.1 බිඳුවට තුල්‍ය ද්විම සංඛ්‍යාව මේකට සමාන තුල්‍ය ද්විම සංඛ්‍යාව නෙමෙයි සෝරි දශමයේ සංඛ්‍යාව 15ට තුල්‍ය ද්විම සංඛ්‍යාව මේ වගේ අඩුම අගයක් ඇත්තේ කොහොමද the decimal equivalent of 1010 is ඒ විදිහට අහන්නේ. ඔයගොල්ලෝ හිමීට කල්පනා කරලා බලන්න කොහොමද ඔක කරන්න කියලා මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් ওই ටික හදන්න. then ඔයාලා හැමෝම මට මැසේජ් එකක් දාන්න ඕන 2007 එකට උත්තරේ මේක දෙකට උත්තරේ මේක තුනට උත්තරේ මේක කියලා. I will give you some time, okay? හරි. තොර එකට මොකක්ද දෙන උත්තරේ? පේනවා මේ ළමයි ටික හදනවත් තාම. Number 1, we got the decimal equivalent of 1010. Sorry. එකයි බිඳුවට තුල්‍ය දශමයේ සංඛ්‍යාව වන්නේ. Find that you have this binary value here. දැක්ලා වයි දෙකේ බිඳුව දෙකේ තුන ලීලි ඉන්න ඕනේ නැහැ. මේක දෙකේ බිඳුව තමයිනේ. දෙකේ බිඳුව කියන්නේ 1යි 2යි
4යි 8යි එහෙම ලියන්න ඕන රචනා පේපර් එකකට ඔයගොල්ලෝ ලියනවා නම් if you write for a මම ලියන්නම් කාර්යද essay paper එකකට sorry essay paper එකකට වගේ ලියනවා නම් ඔයගොල්ලෝ මේ විදිහට ලියන්න ඕන. So you have to write 2 into the power 0, 2 into the power 1, 2 into the power 2 and 2 into the power 3 like this. That means this is 1, this is 2, this is 4, this is 8. හරිද? දැන් මේ පොසිෂන් නෑනේ. එතකොට 8 ධන 2. 10යි 10 පාදයට. ඒතර උත්තරේ 3 10 එන්නේ. බලන්න පොඩි පොඩි වැරදි සමහර අයට වෙලා තිබුණා. නැත්තම් ඔක්කොම නැත්තම් අනිත් ටික හරි. තුන්වෙනි උත්තරේ එන්නේ 10. හරි සරල සිද්ධියක් නේ තියෙන හිමීට ප්‍රැක්ටිස් කරන්න හදිස්සියක් නැහැ නේ. මම ටිකක් ඉක්මනට තමයි මේක කියලා දුන්නේ හරිද? ඒ වුණාට ඔයාලට හිමීට මේ ටික කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකත් ආයෙ හිමීට බලා ගන්න පුළුවන්. එකක් ඕන. ඊට පස්සේ ඒක හදාගන්න හැටි පැහැදිලිනේ. දැන් ওই දෙකේ බිඳුව දාන වෙලාවේ අපිට පුළුවන් මෙහෙම කරන්න. මේක 1, මේක 2, මේක 4, මේක 8 කියලා ලියන්න MCQ question වලට වගේ. So for MCQ question no need to write the method. එතකොට මේක ටික කැපුවා 10 උත්තරේ කියලා ගත්තා. Now they are giving a decimal 15 and asking the binary value. So you have to divide it by 2. For 15 there are 2 sevens. දැන් 15ට දෙකේව 7ක් තියෙනවා. ඉතුරු 1යි. ඒ දෙවරක් 7 14යි 15න් 14ක් ගියාම ඉතුරු 1යි. 7ට දෙවරක් 3ක් තියෙනවා. දෙවරක් 3 6යි. ඉතුරු 1යි. 3ට දෙවරක් 1ක් තියෙනවා. දෙවරක් 1යි. ඉතුරු 1යි. හරිද? වැරදුනට කමන්නේ ඔයගොල්ලෝ උත්තරේ වන්න හරිද? මේ ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර අයට පොඩි පොඩි වැරදීම් වෙලා තියෙනවා. මේ දින පොතේ 15නේ. 15 දෙකෙන් බෙදාගෙන යනකොට 15ට දෙකේව 7යි, දෙවරක් 7 14යි ඉතුරු 1යි. 7ට දෙකේව 3යි, 6යි ඉතුරු 1යි. 3ට දෙකේව 1යි ඉතුරු 1යි. So තේරුණාද? එහෙම නෙන්නේ. හරි නේද? ඒක ලිව්වම 1111 කියලා එන්නේ. base 2 1111 base 2 binary value. ඊළඟට දැන් මේ third question එකක් වගේ එකක් හදනකොට least value එක අඩුම අගයේ තියෙන කොමකටද කියලා අහන්න. දැන් මේකේ වට දෙනවා මේක තියෙන්නේ decimal වලින්. ඉතුරු ඔක්කොම අනිත් ඒවායි. decimal වලින්වත් තියෙන්න ඕන අපිට හරියට මේක මේ compare කරන්න. So here you have to compare the values. දැන් ඔයාලට මේ value ටික මොනවාද මේවා කරන්න එපයි මේ සංසන්දනය කරන්න එපයි. සංසන්දනය කරන්න බෑ විවිධ number systems වලදී. You can't compare when they are in different number systems. ඒ නිසා අපි 1 1 0 0 0 0 කියන එක නා. හරි 0 3යි. binary කියන එක නා decimal කරන්න ඕනේ. So we have to convert this 11000 into decimal. So it's 1 2 4 8 16. ඒ කියන්නේ මේක දෙකේ බිඳුවෙනි බලය, මේක දෙකේ එක්වෙනි බලය, මේක දෙකේ දෙවෙනි බලය, මේක දෙකේ තුන්වෙනි බලය, මේක දෙකේ හතරවෙනි බලය. ඔයාලට මෙවුවා නැත. මේ පොසිෂන් තුනම නෑ. මේගොල්ලෝ නෑ. So එතකොට ඔයාලට උත්තරේ එන්නේ 16 plus 8 others are zeros. That means 24 base 10. හරි. දැන් එහෙනම් මෙතන තියෙනවා 24 10 පාදයට. And 37 base 8. So you know how to convert 37 to decimal. 37 base 8, that means 8 into the power 0 and 8 into the power 1. So 1 into 7, 1 into 7 and 8 into 3. Okay, 8 into 3. So ekwarak 7 කියලා කියන්නේ 7යි. 8 වරක් 3 කියලා කියන්නේ 24යි. 8 වරක් 3නේ. 8 වරක් 3 24යි. කරා 3 7යි. 24 7යි 31 base 10. base 10 වලින් 31.
ඊළඟට දෙන 1a16 1a16 so a means 10 1 means 1 16 into the power 0 and 16 into the power 1 so 16 into 1 is 16 just 16 into the power 0 means 1 1 into 10 means 10 16 බිඳුවනේ බලය 1යි 1 වරක් 10 10 16 1 වෙනි බලය 16යි 16 වරක් 1 16යි 10යි sorry 26යි 10 පාදේ දැන් ඔක්කොම බැලුවම හැමෝම ඉන්නවනේ 10 පාදෙන් පොඩි මෙක්කෙනා මෙයා ඒ වගේ ගණන් හදද්දී අපිට එහෙම බලන්න වෙනවා පොඩි මෙක්කෙනා මෙයා හරි මම මේ සාමාන්‍යයෙන් ටිකක් උගන්නනවටත් වඩා හොඳ වේගෙන්ද මොකද කියන්නේ හරි ඒ කියන්නේ දැන් 9 අයත් ඉන්නවා 10 අයත් ඉන්නවා ඒ වුණාට මම මේක ටිකක් ස්පීඩ් කරේ සමහර වෙලාවට මෙච්චර ගොඩක් එක දවසක් කරන්නෙත් නෑ එච්චර අමාරුවක් නෑ උනත් නේ මට grade 9 අය ගැන තමයි අනිත් අය නම් මේක අල්ලගන්න දෙන්නේ ඔයාලට අවුලක් තිබ්බොත් නම් කියන්න No, sir, it was easy. It was okay, sir. okay මොකද මේක එහෙම අවුලක් නෑ කරන්න පුළුවන් එතකොට ඔයගොල්ලෝ ඔය questions තුනේ එතකොට උත්තර ටික එන්නේ කොහොමද කියලා දැක්කා ඉතින් අන්න එහෙම සමහර ගණන් හදන්න කීපයක් සුළු කිරීම කරන්න වෙනවා. හරි. right. මේකේ සමහර ගණන් හදන්න අමාරු වෙයි. නමුත් සමහර ඒවා ඔයගොල්ලෝ කරන්න try කරන්න. හරිද? ඊළඟට මම එනවා මෙන්න මේ MSD and LSD කියන්නේ මොකක්ද කියන කොටස. අපි හිමීට අර ගණන් ටික හදමු. ඔයගොල්ලෝ try කරන්න හිමීට ඉතින් ওই සතියක් විතර තියෙනවනේ. Okay, just think about a decimal integer value. Decimal integer එකක් කියලා කියන්නේ දශමයේ පූර්ණ සංඛ්‍යාවක් හිතන්නකෝ 3789 base 10. දැන් මෙයා නේද 10 බිඳුවෙනි බලය. ඒ කියන්නේ 1. එහෙනම් ඌ තමයි පොඩිම අගය. So this is known as least significant digit. අඩුම වෙසෙසි සංඛ්‍යාංකය. ඒ 9නේ මේ ඉලක්කමේ තියෙන චූටි මෙක්කන. මෙයා 80, මෙයා 700, මෙයා 3000. දැන් මේක 10.0 11 10 2 10 3නේ. ඒතර thousands වලින් මේ 3 යන්නේ. ඒ නිසා මේක 3000 3 තිබ්බට. So it is known as MSD. Most significant digit. දැන් අපිට ඉලක්කම් ලියන්න පුළුවන් හැබැයි මෙහෙම. ඉස්සරහට බිංදු දෙකක් එහෙම දාලා 2340 වගේ. මොකක් හරි pattern එකක් හින්දා ලියන ඔක්කොම ඉලක්කම් 6ක් set වෙන්න ලියන්න ඕනේ. එතකොට 2340 ඉස්සරහට බිංදු දෙකකුත් දැම්මා. But you know these two zeros are not doing anything to the value. They are not changing the value. ඒගොල්ලෝ value එක change කරන්නේ නැහැ නේ. එතකොට අපි මේ MSD එකට කියනවා the leftmost left hand side නේ. හැබැයි leftmost එක වම් පැත්තෙම තියෙනවා. The leftmost non-zero value in an integer is known as the MSD. Leftmost non-zero value. වම් පස ඇති බිඳුව නොවන අගය වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය ලෙස හඳුන්වනු ලැබේ. එතකොට least significant digit අඩුම වෙසෙසි සංඛ්‍යාංකය. දකුණු පස ඇති පූර්ණ සංඛ්‍යාවක නම් දකුණු පස ඇති ඕනෑම ඉලක්කමක් LSD එක වේ. එතන මෙතන බිඳුව නැහැ. හැබැයි දැන් මෙතන බිඳුව LSD එක වෙනවා. ඒකට හේතුව තමයි ළමයි 2340ට පිටිපස්සෙන් තව බිඳුවක් දැම්මොත් ඒක 23400. තව බිඳුවක් දැම්මොත් 234000. ඉස්සරහට බිඳු කොච්චර දැම්මත් වැඩක් නැහැ. So we don't care about the leftmost zeros, but we do care about the rightmost zeros. So this will be LSD and this will be MSD, least significant digit. අඩුම වෙසෙසි සංඛ්‍යාංකය සහ MSD වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය. ඒක ඔය hexadecimal, decimal, octal හැම එකටම ඔහොම තමයි ලියන්නේ. ඊළඟට අවස්ථාවක් ඔයාලට එන්න පුළුවන් මේ වගේ දශම අවස්ථා තියෙන තැන්. මේ වගේ පූර්ණ සංඛ්‍යා පැත්තේ කැලලකුත් මේ දශම තිතෙන් වම් පැත්තේ කැලලකුත් දකුණු පැත්තේ කැලලකුත් වශයෙන් සංඛ්‍යාවක් තිබුණොත්
You don't care about these things, so this will be MSD. This one will be MSD. This one will be MSD. And you know, these zeros cannot do anything to change the value. So this 2 is the LSD. LSD එක වෙන්නේ මේ අංක දෙක. මේවා වැඩක් නැහැ. එතකොට දශම පැත්තේ සම්පූර්ණ දශම සංඛ්‍යාවක්ම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ. හිතන්න දශම තිතෙන් වම් පැත්තේ මුකුත් නැහැ. හැබැයි මේ පැත්තේ තියෙනවා 0.8යි 7යි 9යි 0.0.0.10 පාදයට හරි එහෙම නැත්නම් 8 පාදයට හරි එහෙම නැත්නම් 16 පාදයට හරි it's okay. common concept එකක් මේක හරි. ඒතර හැම number system එකකම මේක පොදුයි. දැන් මෙව්ව ගන්න බෑනේ මේ පැත්ත ගන්න බෑ. දැන් බිඳුවනේ තියෙන්නේ දශම තිතේ වම් පැත්තේ. මේක පූර්ණ දශම සංඛ්‍යාවක් මේක ඒක. So you can't have this zero also. This is the MSD. And you do not consider these zeros. This is the LSD. මේ 0 ගන්න බෑනේ. ඒ 0 වලින් අපේ දශම සංඛ්‍යාවට කරන වෙනසක් නැහැ. හැබැයි පූර්ණ සංඛ්‍යාවක තිබුණොත් එහෙම බිඳුව 58700 හරි 5870 8 පාදයට. මේක LSD කියලා ගන්න වෙනවා. ඒ වෙලාවට. මේක MSD කියලා ගන්න පුළුවන්. ඒ ඔය අනිකුත් number systems වල. දැන් ඕක එනවනේ අපේ binary වලට අපි ගත්ත binary වල අපි binary වලදී කතා කරේ මේ 24 එහෙම බෙදුවොත් දෙකෙන් අපිට එනවා 12 so it's 1 මේක base 10 නම් so 12 division 2 is 6 make a 0 නම් 6 division 3 make a 0 නම් 224 නේද හරි මෙතන 1 මෙතන 1 මෙතන 0 ඈ 24ට දෙකේව 12යි ඉතුරු බිඳුවයි 12ට දෙකේව 6යි ඉතුරු බිඳුවයි 6ට දෙකේව 3යි ඉතුරු බිඳුවයි 3ට දෙකේව 1යි ඉතුරු 1යි දැන් මම කියවනේ මෙහෙම ලියන්න කියලා. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලියන්න කියලා කිව්වනේ. Because you get the LSD in the you get the MSD as a for the last value. And you get the LSD for the first remaining value. For the last remaining value, you get the MSD. You get the LSD for the first remaining value. ඔයාලා ඒකෙදි වෙන්නේ මේක තමයි LSD එක. මේක තමයි MSD එක. ඒ වුණාට මෙන්න මේ 10 වලට අපි කියනවා binary digits කියලා. ඒ 10 දෙකේ පාදයේ සංඛ්‍යාවනේ. ඒ හින්දා අපි යාලට චූරි නමක් හදාගෙන ඉන්නවා binary digits එක සහ බිඳුවට BITS කියන එක එකතු කරලා මොකද්ද bits කියන bits. So 1 and 0s are known as bits. So 1 0 0 0 0 there are 5 bits. Bits පහක් තියෙනවා 1 2 3 4 5. Binary digit පහක්. දැන් මෙතන decimal digit දෙකක්. එහෙම ඉතින් මොකොත් විශේෂ වචනයක් නැහැ decimal digit වලට. Octal digit, decimal digit, hexadecimal digit. But binary වලට විතරක් bits කියලා කියනවා. ඒක නිසා මේක පොඩ්ඩක් වෙනස් කරනවා. concept එක එකයි නම වෙනස්. LSB මේක MSB මේක. So you get least significant bit and most significant bit for the binary values. එතකොට binary values වලට ඔයාලා least significant bit එකක් සහ most significant bit එකක් තමයි ගන්න. ඒතර බලන්න මේ වගේ මාක් කරන්න දෙන ඊතල ගහලා මාක් කරන්න MSD LSD හරිද? මෙතනත් මාක් කරන්න LSB MSB. එතකොට මේකත් හරිනේ. පොඩි සිංගල් මීඩියම් එකේ වැරදි නැද්ද කියලා බලන්න. හරි. මේ ඈත් වෙලා තිබ්බට එකම සංඛ්‍යාවයි පොඩ්ඩක් එක ටයිප් කරද්දී ඈත් වෙලා තියෙන නමුත් එකම සංඛ්‍යාව. ඔයගොල්ලෝ මාක් කරන්න බලන්න MSB LSB and MSD LSD. ඒතර මේ 22 කියන මේ කොටසට එනකම් වගේ ඔයගොල්ලන්ට try කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් මම corrections ටික පොඩ්ඩක් ටක් ගාලා බලාගෙන යන්නම් මොන හරි වැරද්දක් තිබ්බොත්. සමහරවිට පොඩි වැරදි තියෙනවා.
මේක හරි 36 එක හරි equivalent of the decimal number මේක හරි a9 16 නම් මෙතන පොඩි අවුලක් තියෙනවා a9 16 should be subscripted like this නේද a9 16 පාදේ මේ විදිහට subscript වෙනවා ඊට පස්සේ මේක අවුලක් නෑ ACE 16 එක හරි මේවා අවුලක් නෑ ඕනේ මෙතන නම් මට හිතෙන හැටියට මේක පාදේ 8 කියන එක තමයි මේ වැරදිලා තියෙන්නේ so should be base 8 I think මේවත් හරි වගේ අපි කතා කරද්දී බලමු questions හරිද මට එහෙම නිකන් දැන් බැලුවට ලොකුට පේන්නේ වැරද්දක් හරි ඕගොල්ලෝ එතකොට හිමීට මේ equations ටික කරන්න relax එකේ කරන්න ඉච්චර අවුලක් නැහැ ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒකත් කියව ගන්න. තව වීඩියෝස් උත් තියෙනවා මම YouTube එකෙත් දාලා දිනවා number system equation videos ටිකක් උනේ ඒකත් බලන්න. මම grade 9 අයට LMS access හදලා දෙන්නම් ලබන සතියේ. මට ඒක විවර කරගන්න බැරි වුණා තාම. So 12:45 now. I'm going to finish the class. However, if you have any questions regarding anything regarding ICT, just ask. Okay, just don't stay there and don't keep it to yourself. Just ask, then I can help. එතකොට මම ටිකක් fast එකේ වගේ තමයි කරේ. ඒ වුණාට මම හිතන්නේ ඔයාලට මේක කරගන්න පුළුවන් වෙයි. tubes ටික print කරගෙන number system part එක complete කරගෙන ඉන්න. ඊට පස්සේ මම කියන්නම් ඇයි binary use කරන්නේ. ඇයි binary ම computers වලට වැදගත් වෙන්නේ. අපි decimal use කරනකොට computer කොහොමද binary වලට ඒවා use කරන්නේ. අපිට decimal දීලා එයාලා binary ගන්නේ කොහොමද. ඊළඟට අපේ hardware part එකට අපි යනවා ඊට පස්සේ එහෙම. ඒතර මිස් වෙච්ච කට්ටිය පළවෙනි lesson දෙකේ videos බලන්න grade 9. ඒකේ පළවෙනි පාඩමේ concept ටික discuss කරලා තියෙනවා. මේක කරලා අපි දෙවෙනි පාඩමට හිමීට යනවා. ඊට පස්සේ අපිට මේ tube එක සම්පූර්ණයෙන් complete කරන්න පුළුවන් 1 2 3 පාඩම් තුනම කරගත්තට පස්සේ. මාසයක් වගේ මාසෙකින් වගේ දෙකකින් වගේ මාසෙකමාරකින් වගේ ඔය ටික කරගන්න පුළුවන්. ඉතින් අපි ලබන අවුරුද්දට යනකොට හතරවෙනි පාඩමත් කරලා ඉඳී සමහර විට 10 වසරේ. So however, I'm going to stop the class now. So thank you very much.